25 වන වරටත් පවත්වනු ලබන සුමති සම්මාන උළෙල මේ මස එනම් 2021 මාර්තු 26 වනදා වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සම්මාන උළෙලට සමගාමීව සම්මාන සඳහා වූ නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ නිල මාධ්‍ය හමුව පසුගිය සතියේ කොළඹදී පැවැත්වුණා. සුමති සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ සුමති වෙන්චර්ස් පෞද්ගලික සමාගම, ඩයලොග් ආසියාටා සමාගම සහ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමයි. මෙම නිල මාධ්‍ය හමුවේදී වසරේ ජනප්‍රිය කාණ්ඩයට ඇතුළත් වැඩිම මනාපලාභී රංගන ශිල්පීන් ශිල්පිනියන් හට සහතිකපත් ප්‍රදානය කළේ සුමති යුනිවර්සල් මැනේජ්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන උදාන්ත සුමතිපාල සහ දුලාන්ත සුමතිපාල මහත්වරුන් විසින්. ජනප්‍රිය කාණ්ඩයේ සහතිකපත් ලබා ගැනීමට වැඩිම මනාප හිමිකරගත් සජිත අනුත්තර, රවීන් කනිෂ්ක, සංගීත් ප්‍රභූ, ඉමේෂා නෙල්ලිගහවත්ත, යශ්වීර සිංහ, ශමීර ලියනගේ, සෙනාලි ෆොන්සේකා, රොෂෙල් රොජර්ස්, හේෂානි ලියදිපිට, මිෂෙල් දිල්හාරා, හර්ෂි රසංගා ඇතුළු කලා ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. සුමති සම්මාන විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය මුද්‍යන්සේ දිසානායක මහතා විසින් සුමති සම්මාන සභාපතිතුමන් වෙත නිර්දේශිත නාම බහර දීමෙන් අනතුරුව මෙම අවස්ථාවට සහභාගී වී සිටි ප්‍රධාන අනුග්‍රාහක භවතුන් සහ ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලාකාරිනියන් ඔවුන්ගේ අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේ මේ ආකාරයටයි. පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි. අබ්බි පස්වෙනි වරටත් පවත්වන සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ තිරංග සුමතිපාල මැතිතුමා ප්‍රමුඛ ඒ සඳහා අනුග්‍රහය දක්වන ඒ අනුග්‍රාහක භවතු නියෝජනය කරන මහත්මීන්ගෙන් අවසරයි. මගේ හිතවත් කලාකරුවන් සහ මාධ්‍ය සගයන්ගෙන් අවසරයි. මට අත්වසයෙන්ම විශාල ගෞරවයක් කියලා මම මේ වෙලාවේ හිතන්නේ අවුරුදු 25කට ඉස්සෙල්ලා මේ සුමති සම්මාන උළෙල පැවැත් වෙන ඉතිහාසයට පොඩ්ඩක් යොමු වෙන්න කැමතියි. 1995 නොවැම්බර් 25 වෙනිදා තමයි අපේ පළවෙනි සුමති සම්මාන උළෙල පැවැත්වුවේ. ඒ වෙනකොට මම සරසවියේ පුවත්පතේ කර්තෘවරයෙක් හැටියට ඉඳලා සම්මාන උළෙල 17ක් සරසවි සම්මාන උළෙලවල් 17ක් සංවිධානය කරලයි අධ්‍යක්ෂකම් ලබලා තමයි මෙතනට සුමති සම්මාන උළෙලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම අත් වශයෙන්ම මේ සරසවි සම්මාන උළෙලේදී ලැබුව අධ්‍යක්ෂකම් වලට වැඩිය ලොකු අධ්‍යක්ෂකම් ප්‍රමාණයක් මම ලබාගත්ත තෙලංග සුමතිපාල මැතිතුමා ඇසුරේ මේ සුමති සම්මාන පළවෙනි උත්සවය සංවිධානය කිරීමට ලැබීම. මම හිතන්නේ මගේ 50 හැවිරිදි පුවත්පත් කලා ජීවිතේ මට හම්බුණු විශ්මිකම පුද්ගලයා කවුද කියලා මම ඇහුවොත් මම කියන්නේ තිලංග සුමතිපාල මැතිතුමා කියලා. ඒක අතිශයෝක්තියෙන් කරන දෙයක් නෙවෙයි. මම 1995 එනකොට එතුමා ඉතාම නව යෞවන වියේ සිටියේ. මම එතුමා මුලින් දන්නේම ඉතා කුඩා දරුවෙක් හැටියට යූ.ඩබ්ලිව් සුමතිපාල මහතාත් ඒ වගේම සුමතිපාල මැතිණියත් මගේ වැඩිහිටි මිත්‍රයන් හැටියට තමයි ඒ කාලේ පිලේක් හවුස් එකේ ඉන්න කාලේ සැලකුවේ අපිට ආදරේ දැක්වේ. ඉතින් එතකොට තිලංග සුමතිපාල මහත්මිය බොහොම දඟකාර පුංචි දරුවෙක්. එතුමාට ඕන වෙලා තිබුණා මේ රූපවාහිනී ක්ෂේත්‍රයේ තියෙන රූපවාහිනී ටෙලිනාට්‍ය, ඒ වගේම රූපවාහිනී වැඩසටහන්, ඒ වගේම රූපවාහිනී වෙළඳ දැන්වීම් මේවල ප්‍රමිතියක් ඇති කරලා අපි දේශීය සංස්කෘතියේ මුල් තැන දෙමින් අපි සම්මාන උළෙලක් පවත්වමු කියන අදහස තමයි එතුමාගේ තිබුණේ. මොකද ලේසියෙන් එතුමාව සහයමකටපත් කරන්න අමාරුයි. කොහොම වුණත් එතුමා මේ හැම උත්සාහයක්ම ගත්තේ මේ සම්මාන උළෙල ඉතාමත් උස සම්දමින් කරන්න. ඉතින් පළවෙනි සම්මාන උළෙලදීම එතුමා කල්පනා කළා දේශීය සංස්කෘතියට තැනක් දෙන්න එක. අපේ ගම පෙන්නන්න. ඒ පසුතලයේ මත තමයි
සුමති සම්මාන උළෙල වේදිකාව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එතුමා ආරම්භ කළේ. ඒ තිබුණු පියවර එදා අද 25 වසරක් අඛණ්ඩව කරගෙන යාමට මම හිතන්නේ කාටවත් අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් මේ අවස්ථාවේ දැන් ලබන 26 වෙනිදා මේ බෝටර් සෙජ් එකේ 25 වෙනි සම්මාන උළෙල පැවැත්වීම. බෝටර් සෙජ් එක මතක් වුණ ගමන්ම මට මතක් වුණේ එතුමා බෝටර් සෙජ් එකේ පළවෙනි සුමති සම්මාන උළෙල කරපු අවස්ථාවක එතුමාට ඕන වුණා මේ කැරකෙන වේදිකාවක් සකස් කරලා ඒකේ සම්මාන දෙන්න. මම හිතන්නේ එහෙම එකක් මීට කලින් කෙරෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ කැරකෙන වේදිකාවේ එක එක රූපවාහිනී ආයතන වලින් එක එක විශේෂාංග ඉදිරිපත් කළා. අපි උදාහරණයක් ගත්තොත් කෝපි කඩේ වගේ අංගයක් කරනකොට කල්ලි ගුරුන ගමන්ම වේදිකාව අඳුරු වෙනවා. ඊට පස්සේ කැරක වෙනවා මේ වේදිකාව. ඊට පස්සේ සුපර්ස්ටාර් හරි කෝපි කඩේ හරි අංගයක් පෙන්වනවා. මේ වගේ විස්මිත විදිහට කිසිම බයක් නැතුව කරන්න පුළුවන් කමක් තිබුණේ. එතුමා ගෝ අපි මේ කැරකෙන වේදිකාවක කරමු. ඒ විතර නෙමෙයි එතුමා දිවාරය මෙලිසිලා අපිත් එක්ක එතුමත් වේදිකාව කරකවනවා. ඉතින් මම හිතන්නේ මේ ඒ කාලේ කිව්වොත් එහෙම එතුමා අපි මේ වේදිකාව වහලි ගහමු කියලා මේ මම හිතුවා එහෙමත් කරන්න බැරි නෑ. මොකද ඒකත් ජය ගන්න පුළුවන් උපක්‍රම එතුමා ගාව තිබුණා. ඉතින් ඒකින්ද අපි දැනුවත් වුණා. අපිට වඩා බාල වුණාට අපි යාවත් කාලීන වෙලා අපි තවත් දැනුවත් වුණා එතුමාගේ යටතේ මේ සේවය කළා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේ පිළිගැනීමේ කතාවට ප්‍රථම මම හිතා කෙටියෙන් මේ වචන ස්වල්පය කතා කළේ. මෙතන අලුත් නවපරපුරේ මුල් ගොඩක් ඉන්නවා මම ගියාට පස්සේ ඉන්න අය. ඒගොල්ලෝ ඉතාම විශිෂ්ටයි. දැන් මම වසර 20ක් ඉවර කරලා තමයි මම ඉවත් උනේ මගේ කැමැත්තෙන් සෞඛ්‍ය හේතුන් සහ මගේ මුළු උරන් දෙන්න බලා ගැනීමේ අරුණ නැතුව ඒ හැම වසරකම ඊට පස්සේ වසර හැම එකටම මම සම්බන්ධ වෙනවා. දැන් මටත් වඩා හොඳට අලුත් සංවිධායක මණ්ඩලයේ ඉතාමත්ම කාර්යක්ෂම ඉතාම ජවයකින් කරන්න ලැබී කරනවා මේ සම්මාන වල. එතකොට ඒ දිහා බලලා මට සතුටු කන්නු ඇති වෙනවා. මොකද අපි අමාරුවෙන් පටන් ගත්ත දේ මේ කොච්චර පළදරලාද කියලා. ඒකකින් ඒ සම්පූර්ණ ගෞරවයකින් මේ වෙන්නේ තිලංග සුමතිපාල මහත්මයා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවට පැමිණි ඔබ මේට අනුග්‍රහ දක්වන ඒ සියලුම ඩයලොග් ආයතන ඒ වගේම ජාතික රූපවාහිනිය, නේචර් සීක්‍රට් ගාඩන් මේ සියලු දෙනාටම අපේ ගෞරවය, අපේ භක්තිය පිරිනමමින් ඒ වගේම ඇතම් මගේ පැරණි මිතුරන් මෙතන තිලංග සුමතිපාල මහත්මයාට උන්වහන්සේ සම්බන්ධ කරන්න මගේ දුරකථන පණිවිඩයකින් එතුමන්ගේ තියෙන දහසක් වැඩ කටයුතු පසකදා මෙතනට පැමිණීම ගැන ස්තුති කරනවා. අද පැමිණි මේ විදුස්ථාන්ත පැමිණි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. අයිබෝවන් සුබ මතේනයක්. අද දවසේ අවශ්‍යතාවය ඒ වගේම කරුණු පිළිබඳව හොඳ අවබෝධයකින් සිටින නිසා අපිට මේ නිර්දේශනාමයන් මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඒ වගේම නිර්දේශනාමයන් ප්‍රකාශයට පත් කිරීම තුළින් එම නිර්දේශ වලට යම්කිසි වටිනාකමක් එකතු කිරීමේ අදහසින් අද අපේ මාධ්‍ය හමුව මේ නිර්දේශයන් ඉදිරිපත් කිරීම එදා දවසේම තමයි පළවෙනි අවුරුදු 10ක් 12ක් අපි කරේ අවසාන දවස්. ඒ අපේ උත්සවයේ දවස්. නමුත් නිර්දේශයට පත්වීමම දහසකුත් කෘතීන් අතර දහස් ගණනක් බලලා එයා එදා රෑ අපේ සම්මාන රාත්‍රී දවසේ හැමෝගෙම ඇගීමට ලක් වෙන්නේ ජයග්‍රාහකයා පමණයි. ඉතින් අපි හිතුවා අපේ කලාකරුවන් එක්ක සාකච්ඡා කරලා ඒ අය හිතුවා අපිට ඉල්ලීමක් කරා නිර්දේශ කියන එකම ලොකු ගෞරවයක්. ඒ කලින් ප්‍රකාශයට පත් කරොත් ඒ අපිට කරන සාධාරණයක් වටිනාකම. ඒ නිසා තමයි අපි මේ වගේ අපේ සම්මාන වලට අඩුම ගාන සති දෙකකට කලින්වත්
නිර්දේශනාවෙන් ප්‍රකාශයට පත් කරමින් අපේ අවසාන රාත්‍රියට නියැලෙන තීන්දුව. ඉතින් මම හිතනවා තව ස්වල්ප මොහොතකින් අපේ ආචාර්යතුමා ඒ නිර්දේශ ප්‍රකාශයට පත් කරයි. අපේ මුදියන්සේ දිසානායක මැතිතුමා ඒ ප්‍රකාශයට පත් කිරීම මුල් කරගෙන අපි මාධ්‍ය හමුවක් තබලා ඒ වගේම අපි මෙතෙක් ආගමන පිළිබඳවත් අපේ ශ්‍රේෂ්ඨ සුල රැඳී සිටි අපේ ජැක්සන් හැන්පිල්ලා ඒ වගේ යසෝදරාලා ඒ වගේම අපේ ඩග්ලස් මහත්මයා වැනි එදා මෙදා තුර මේක පවත්වගෙන යාමට අපිත් එක්ක කටයුතු කරපු සියලු දෙනා සමග එකතු වෙලා ශ්‍රියන්ත ඇතුළු සියලු දෙනාම මම නම් කියනකි සියලු දෙනා එක්ක අපි මේ වෙලාවක් වෙන් කරගන්නවා. අපි මේ සම්මාන උළෙල ආරම්භ කරන්න හේතු ගැන කතා කරා. අපි කුඩා කාලේ ඉඳන් වේදිකා පිළිබඳව නැත්නම් නාට්‍ය පිළිබඳව අවබෝධයක් ඇතුව ආසාවෙන් ඒකට සම්බන්ධ වෙච්ච හැටියට අපේ සිනමාවට ශක්තියක් වෙච්ච අපේ වේදිකාව ඊට පස්සේ සිනමාවෙන් ශක්තියක් වෙච්ච රූපවාහිනී ශ්‍රේෂ්ඨය අපිට උමනා තිබුණා අපේ ඒ කෘතීන් වල වටිනාකම ඉදිරියට ගෙනියන්න ආරක්ෂා කරන්න ඇගීමට ලක් කරා. 2021 වෙනකොට මේ අභියෝගය තවදුරටත් පුළුල් වෙලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණයත් එක්ක සමාජ මාධ්‍ය තුලින් අපේ නොයෙකුත් ඇගීම් කිරීම් අතරට අපිට සමාජ මාධ්‍ය තුල සිටින ඒ විශේෂ කෘතීන් සඳහා ඇගීමට ලක් කරන්න අපි මේ අවුරුද්දේ තියෙනවා. ඩිජිටල් තාක්ෂණය තුල සිටින සමාජ මාධ්‍ය සඳහා අපි නිර්දේශන එහෙම නැත්නම් ඒ අයව මේ වසරේ ඇගීමට ලක් කරන්න අපි කටයුතු කරා. ඒ සඳහා අපි නාලිකාවන් වලට දැනුවත් කරලා ඒ අයගේ උපදෙස් ලබාගෙන ඒ වගේම ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වලින් ඉලි සිටින ඒ ආයතන සමග කතිකාවක් ඇති කරගෙන අපි ඒ පිළිබඳව මේ වසරේ සිට ක්‍රියාත්මක වෙන්න බලනවා. මුලදීම අපි මේක ආරම්භ කරනකොට අපි මම හිතන්නේ සම්මාන 38ක් වගේ ප්‍රමාණයකින් පටන් ගත්තා. දැන් අපි සම්මාන 68ක් සෝති රාත්‍රිය වෙනකොට අපි ලබා දෙනවා. ඒකට හේතු වුණේ ශ්‍රේෂ්ඨ සමග පුළුල් වෙමින් වෙළඳ අංශය වගේම ඇගීමට ලක් කරන්න ඕන ශ්‍රේෂ්ඨය තුලින් කලාකරුවන්ගේ ඉල්ලීම් මත නාලිකාවල ස්වභාවය මත ජනතාවගේ ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය මත අපි මේ අවස්ථාව පුරුදු කරා. අපි විශ්වාස කරනවා අපි සියලු දෙනාව අභිබවා ගිහිල්ලා ජනතාව අතරට යන කෘතීන් වලට ඩිජිටල් තාක්ෂණය තුල ඇතිලා තියෙන අභියෝගය අපි යම්කිසි දුරට අවබෝධයක් ඇතුව ඇගීම ලක් ගන්න සිද්ධ වෙනවා. අපි ඒකෙත් බලාපොරොත්තු වෙන්නේ අර වේදිකා වලින් ආපු ආభాෂයෙන් සිනමාවට ආවා වගේම සිනමාවෙන් අපිට ලැබිච්ච ආభాෂයෙන් අපි රූපවාහිනී ශේෂ්ඨයට ආවා වගේම මෙතෙක් ඔබ තමුන්නාන්සලාගේ ගමන ඩිජිටල් තාක්ෂණය තුලින් ආපු සමාජ මාධ්‍යයේදී යම්කිසි දුරට අපේ රටට අපේ සංස්කෘතියට හෙළ බසට ඒ වගේම අපගේ අනන්‍යතාවයට ගැළපෙන දේ ඇගීමට ලක් කිරීම තමයි සුමති සම්මාන වල අවශ්‍යතාවය ලත. ඉතින් අපි මේ වසරේ ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වර්තමාන රටේ තියෙන තත්ත්වය උඩ මොකද මේ වගේ තමන්ගේ පරතරයක් ඇතුව කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ අපේ දැන් තියෙන වසංගත තත්ත්වය උඩ. ඒ වගේම අපිට මේ රාත්‍රිය 26 වෙනිදා රාත්‍රිය අපිට උපරිම 200 දෙනෙක්ට වඩා සහභාගී කරගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි ඒකෙත් උත්සාහ ගන්නේ ඒ ඇගීමට ලක් කරනාට උපරිම ගෞරවයක් ඒ වගේම තමන්ගේ අභිමානය රැකෙන විදියට කටයුතු කරන අතර සුමති රාත්‍රිය ඒ අපි ආපු ගමන ඉදිරියට ගෙන ගැනීමේ රැකගැනීමේ ඒ වගේ පවත්වාගෙන යාමේ තත්ත්වයට ක්‍රියාත්මක කරනවා. ඉතින් මම ඊට වඩා අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අනිත් රටවල් එක්ක බැලුවම කොවිඩ් ප්‍රසංගතයත් එක්ක අපිට පවතින්න ලැබිලා තියෙනවා අඩුම හානියකින් කියන එක නිවැරදි. ඒ වගේම අපි තව මාස කිහිපයක් යනකම් අපිට ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපිට පේනවා. ඒකෙන් විශාල වශයෙන්
අර්බුදයට ලක් වෙලා තියෙන අපේ කලාකරුවෝ. මේ කලාකරුවන් මේ කෘතීන් පෙන්න ගන්න දෙයක් නැහැ. සිනමාව තාම වහලා සිනමා ශාලාවල බොහොම අමාරුවෙන් යන්නේ. ඒතකොට සිනමාවට නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදනය කරන සිනමාවක් පෙන්වන්න චිත්‍රපට ශාලාවල් නැත්තම්. චිත්‍රපට ශාලාවක දැන් නිෂ්පාදනය වෙන්නේ නැත්නම් කලාකරුවන්ට ආදායමක්. විශාල අර්බුදයක එයයි. ඒක නිසා යම් අවස්ථාවල රජයන් මැදිහත් වෙලා විශේෂ මූල්‍යම ශක්තිය සඳහා ව්‍යාපෘති සඳහා හෝ එයට යම් කිසි සහනනායකමක් දුන්නා වුණත් දෛනිකව දහසකුත් දෙනා අර්බුදයෙන් ලක් වෙලා තියෙනවා කියන එක තමයි පිළිගන්නේ. ඒ නිසා අපි හැමෝම දන්නවා අපිට අර වෙලිමස්නේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේක යම් කිසි පුද්ගලයෙක්ට හෝ දෙපාර්තමේන්තුවකට හෝ රජයකට හෝ රටකට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. සමස්ත මුළු ලෝකයටම බලපා ඇති තත්ත්වයක්. ඒ නිසා ඔබ අප සියලු දෙනාට අපි අතර කලාකරුවන් රැක ගන්න ගමන්, ඒව ආරක්ෂා කර ගන්න ගමන් අපේ කුටීන් වල නීලි අපේ ඒ උතහස්ත කලාකරුවාගේ සහජ හැකියාවත් එක්ක තියෙන ඒ ගමන ඉදිරියට ගෙනියන්නත් සිද්ධ වෙනවා. ලෝකයේ කිසිම රටක් සංස්කෘතිමය වශයෙන් පොහොසත් නොවි එයාට එයාගේ ආධ්‍යාත්මික වටිනාකම ඉහළට සොයා ගන්න පුළුවන් කමක් තිබිලා නැහැ. ඒක පිටිපස්සේ ඉන්නේ අපේ ඒ කලාකරුවෝ. ඒ නිසා මේ කලාකරුවන්ගේ කුටීන් වලට නිදහසේ හිතලා නිදහස් සිතුවිලි සමග ඒ තමන්ගේ මනසේ තියෙන හැකියාව ඉදිරිපත් කිරීමට, තමන්ගේ කුසලතාවය ඉදිරිපත් කිරීමට යම් කිසි බාධාවක් ඇති වුණොත් ඒ කුටීන් වල අපිට පේනවා අවසානයේ කුටිය එළියට එනකොට ඒවැය හානියක් වෙලා එහෙනම් ඒක මොකද්ද අඩුවක්. ඒ අඩුවත් සමග ගිය රටක් ජාතියක් අවුරුදු ගණනාවක් යනකොට එයාගේ තියෙන මොකද්ද හිස්භාවය. ඒ නිසා අපි එදා මෙදා තුර අපි නොයෙකුත් යුගයන් දිහා බැලුවොත්, අපේ සියල කලාකරුවන් දිහා බැලුවොත් අපේ මිරිසවැටිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තූපාරාමයේ වෙන්න පුළුවන් මේ පැත්තේ. එහෙම බැලුවොත් අපේ සියලුම කැටයම් වල ඉඳන් කලාකරුවන්ගේ ඒ වගේ නර්තනයේ මේ හැමදේම දිහා බැලුවත්, ඊට පස්සේ අපේ ආපු ඒ සංස්කෘතිමය අංශයන් දිහා බැලුවම අපිට පේනවා ඒ අය ශක්තිමත් වූ හැම අවස්ථාවකම, ඒ අය දුර්වල හැම අවස්ථාවකම මොකද්ද හිස් භාවයක් ඇති ජීවත් වෙන ජනතාව බාටපත්. ඒකට හේතුව කලාකරුවන්ට ජනතාව අසීමිත විදිහට ආදරය කරනවා. එයාගේ නිර්මාණ නිසා දිනපතාම පණිවිඩයක් සමාජගත වෙනවා. ජනතාව කැමතිම පණිවිඩයත් සමග ජනතාව ආදරය කරන මේ කලාකරුවන්ට එයාගේ තුලින් සමාජ පරිවර්තනයක් සඳහා ඒ පණිවිඩය තුලින් ජනතා සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක නිසා මේ සම්බන්ධතාවය ජනතාවත් අතර ඇතිවෙන කලාකරුවන්ගේ ඒ සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය දුර්වල වීම තුලින් රටක ජාතික වශයෙන් යන ගමනකදී අපිට පුළුවන් කමක් නැහැ ඒ අහිංසක කලාකරුවන් දුර්වල වෙලා එයාගේ හිස්භාවයක් තුළ ඉඳගෙන සමස්ත රටක පරිවර්තනයක් ගැන හිතන්න. මේ වෙලාවේ අපි හැමෝටම අපි කල්පනා කරගෙන වැඩ කරන්න වෙලා අපගේ හිසට තම අතන එසවනැල්ල කියන එක ඇත්ත. ඒ නිසා මේ කෘති නිර්මාණය කිරීමේ, කෘති නිෂ්පාදනය කිරීමේදී ඒවා සමහරවිට නාලිකාවල වෙන්න පුළුවන්, සමහරට ඒවා යම් වාණිජමය කටයුතු සඳහා වෙන්න පුළුවන්. කෙසේ හෝ කලාකරුවන්ගේ සමස්ත සහභාගීත්වය සඳහා අපිට මිට වඩා ශක්තිමත් ආරක්ෂාවක්, සුරක්ෂිතභාවයක් ලබා දිය යුතුමයි කියන දැඩි විශ්වාසය මම ඉන්නවා. අපි මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා කියමින් මේ වෙලාවේ මේ අවුරුද්දක්වත් අඩුම ගානේ අපිට මේ කාලය ගත කරන්න සිද්ධ වෙයි. මේ කාලය තුල මම දන්නවා වගේත් එක්ක බොහොම අසරණ තත්ත්වයෙන් සමහර කලාකරුවන් සාකච්ඡා කරලා තිනවා. ඒ අයගේ යම් කිසි විදිහේ අපහසුතාවයන් අපිට සාකච්ඡා කරලා තිනවා. අපි පුළුවන් හැම අවස්ථාවකම මැදිහත් වෙලා තිනවා. ඒ ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රමාණවත් වෙයි කියලා අපිට සෑහීමක්වත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව අපි ඔක්කොම දන්නේ. ඒක නිසා මේ ඉදිරියේදී ඔබ සියලු දෙනා කලාකරුවන් හැටියට කටයුතු කිරීම බොහොම ආරපිරිවැස්යෙන් අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. කිසි කෙනෙක් ඇවිල්ලා අපේ ශ්‍රේෂ්ඨයන්ව කලාකරුවන් කියලා රැකවරණයක් සඳහා අපි ඉදිරියට එන්නේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ යුගයේ මුහුණ දෙන්න තියෙන
අභියෝගය ගැන අදහසක් ඇතුව කල්පනාකාරව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපිට මේ ගිය වසරේ අපේ සුමති සම්මාන වල පවත්වාගෙන යාමට පුළුවන්කමක් තිබුණේ නැහැ. රටේ ඇතිවෙච්ච තත්ත්වය උඩ දැන් මේකේ අපි අපේ විනිශ්චය මණ්ඩලයේ මුදයන්සනතුමායි කතා කරලා මේ මාර්තු මාසයේ හෝ මේ අවසන් කරන් අපි දැන් ඊළඟ වසරේ කටයුතු ලබන මාසයේ ආරම්භ කරනවා. ඒ කියන්නේ 2021 අන්තිම භාගයේදී අපි කල්පනා කරනවා මේ වසරේ අන්තිමට ගිය වසරේ අපිට කරගන්න බැරි වෙච්ච තොම්නාස්ලාගේ නිර්මාණ වලට ඇගීම කරන දේ පිළිබඳව අපි කල්පනා කරා 2020 එකතු කරලා ඇගීමට ලක් කරනවද එහෙම නැත්නම් මේක දෙකක් කරනවද යන ආදි වශයෙන්. මොකද හේතුව සමහර අයට අසාධාරණයක් වෙයි. ඊටාම දක්ෂ ඊටාම හොඳ තත්ත්වයේ නිර්මාණ කරපු අයට ඒ අයට ඇගීමට ලක් කිරීම ප්‍රමාද වීම අසාධාරණයක් කියලා තමයි අපේ නිශ්චය මණ්ඩලය සහ අපේ කර්මනාකාරක හිතුවේ. ඉතින් මම හිතනවා මේ පුරා 25ක් අපිට මේ පවත්වාගෙන යෑමට ශක්තියක් වෙච්ච සහයෝග දීපු සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා මතක් කරනවා. එයාට ස්තුතිවන්ත වෙනවා. මේ ගමනේදී අපිට ඒක අනුග්‍රහය දක්වපු එදා මෙදා තුර නන්නයිරින් අපිට උදව් කරපු අපිට උපදෙස් දීපු අපිට මේ පවත්වාගෙන යන සමහර වසරවල වල අපිට කිසිම ශක්තියක් තිබුණේ නැහැ පවත්වාගෙන යන හැම අතින්. මූල්‍යමය වශයෙන් රටේ පැවතිච්ච යුද්ධ තත්ත්වයන් උඩ ඒ වගේම කුටි නිර්මාණ වීම අඩුව මත හරිම අමාරු තත්ත්වයන්. නමුත් අපිට මම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් එක්ක සාකච්ඡා කරාම කිව්වේ මේ ටවර් හෝල් එකට ගෙනල්ලා නවරංගහලට ගෙනල්ලා හරි අපි මේ වැඩේ පොඩියට කරගෙන ගියත් නවත්වන්න එපා. මේක ඇදීමේ වටිනාකම තියෙන්නේ කර්ම ස්ථානයේ සහභාගීත්වය පමණක් නෙවෙයි මේ වසරක් පුරා ගෙනගෙන ආපු දේ කරගෙන යන්න. මොකද තවනාස්ලාට මතක් කරන්න ලෝකයේ රූපවාහිනී සඳහා අවුරුදු 25ක් තරම කිසිම සම්මාන උල්ලක් නැහැ. අපිට පස්සේ තමයි රූපවාහිනී සඳහා දැන් අවුරුදු 17කට කලින් ජර්මනියේ එංගලන්තයේ වගේ රටවල පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට මේ පැත්තෙන් බැලුවත් පොඩි රටක් වුණත් රූපවාහිනී ශේෂ්ත්‍රය සඳහා වෙන් වෙච්ච පැරණිම සම්මාන රාජ්‍යයට අපිට මේක වාසනාව තිබුණා පවත්වාගෙන යන්න. ඒ සියලු අය මතක් කරමින් මේ යම්කිසි දුරට රංජිත් කුමාර මහත්මයා අද පිළිගැනීමේ කතා කරාම එතුමාගෙන් දුන කතනයක් කරපු එක මම ගැන ඉතින් අපිතුමා වගේ අපි සම්බන්ධ කරගන්නේ අපි ඉන්දියන් ආරදාස් මෙතුමා අපේ අතර දැන් නැහැ. ඒ වගේම ජේෂ්ඨ කලාකරුවන් එක්ක මම ගිය සතියේ කතා කරා සමහර අයත් එක්ක. ඒ අය තමයි අද මේ ඉන්න තරුණ පරම්පරාව එදා දැක්කේ ඒ තරුණ ගියේ ඉන්නකොට. ඒ වගේම ඒ අයගේ ඒ ගුණහරුකම් ඒ අයගේ උපදෙස් මත තමයි ඊළඟ පරම්පරාව පෙළ ගැසෙන්නේ. ඉතින් අපිට මේ ජේෂ්ඨයන්ගේ සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. ඒ අයගේ දැනුම ඇට කරන ආදරය රැක ගැනීම ඒ තුලින් තමයි මේ අද තරුණ තරුණියන් ඊළඟ පරම්පරාවේ කලාකරුවන් ඒ කවදා හරි අපේ මුතුන් මිත්තන් වලටපත් වෙන්නේ අපි. ඒ වගේම ඊළඟ පරම්පරාව අපි බවටපත් වෙනවා. ඒ නිසා මේ ගලා යෑම සඳහා අපි හැම කෙනෙක්ම පුළුවන් විදිහට සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නවා. ඒ නිසා මේ අද දවස සාර්ථක කරගන්න පැමිණීම ගැන ඔබ සියලු දෙනාට මම අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. අද මේ හමුවීම ඔබ සියලු දෙනා වෙනුවෙන් වෙන් කරපු දවසක්. ඔබ වෙනුවෙන්ම වෙන් කරන ලද සුමරි රාත්‍රියේ 26 වෙනිදා එය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහභාගීත්වය, ශක්තිය, දැනුම, අවබෝධය සහ අපිත් එක්ක එකතු වෙලා මේ ශ්‍රේෂ්ඨ වෙනුවෙන් වෙන් කරන රාත්‍රිය ඔබගේ රාත්‍රිය බවටපත් කර ගැනීමට සියලු දෙනාටම සන්තෝෂයෙන් එදා දවස ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියමිතයි. සජිත අනුත්තර මේ කාලයේ එකම නාටකමක් බවට ටෙලිවිෂනයේ පත් කරමින් ජනතා ආදරයට පත් වී සිටින සජිත අනුත්තර
ජනප්‍රිය නළුවාට හිමි සම්මානය වෙනුවෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙකු වශයෙන් සම්මාන සහතික පත්‍රය අද හිමිවන්නේ රෆීන් කනිෂ්ක. ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍ය තුළ ජනතාවගේ ආදරය මේ ජනප්‍රියතාවයට ඔසවා තබන තවත් තරුණ රංගන ශිල්පියෙක්. එවැනිම තවත් ආදරය හිමි කරගනිමින් ජනතා මනාපයේ ඉහළින් මේ වන විට රැඳී සිටින සංගීත් ප්‍රභූ. නාදගමේ නළු මුලක් මෙලකට ජනප්‍රියම රංගන ශිල්පීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මාන සහතික පත්‍රය හිමේෂාන් නෙල්ලිගහවත්ත. සම්මානය හිමි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මීළඟට ජනප්‍රිය කාණ්ඩයේ සහතිකය හිමි කරගන්නේ යාශ්වීර සිංහ. අතේ ආයුධයක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද කුංචිතිරේ නිතරම දකින්නේ මොකක් හෝ ආයුධයක් නැහැ. මිලක ජනප්‍රිය රංගන ශිල්පියා චතුරංග කොඩි තුවක්කු. ජනතාවගේ හදවතේ රැඳුණු අය තමයි මේ විදිහට මනාප ලයිස්තුවේ ඉතරට එන්නේ. මේ වගේ ජනප්‍රිය නළුවා මනාප ලයිස්තුවේ තවත් ඉහළින් රැඳෙන නම චමීර ලියනගේ. නගරයේ චරිතම වෙන්න ඕනෙත් නැහැ. ගැමි චරිත කරපුවම ගමේ පොල්ලන්ට ජනතාව කොච්චර ආදරේද කියලා මේවර ජනප්‍රිය කාණ්ඩයේ නම් ලයිස්තුව දැක්කම සම්පත් අපිට ටිකක් තේරෙනවා. ජනප්‍රිය කාණ්ඩයේ ඉහළින් රැඳී සිටින රංගන ශිල්පිනී රොෂෙල් රොජර්ස්. මේ කාලේදී ලංකාවේ ටෙලිවිෂනයේ ජනප්‍රියම මුහුණ තමයි ප්‍රේක්ෂක හිතවතුන්ගේ මනාප බවට පත්වන්නේ. මිලක සම්මාන සහතික පත්‍රය ජනප්‍රියම නිලිය වෙනුවෙන් හෙෂානී ලියදිපිට. කුංචිතිරේ ජනප්‍රිය කාණ්ඩයේ සම්මානය හිමි කර ගැනීම සඳහා මේ රංගන ශිල්පිනියන් තමයි ඉහළින් සිටින්නේ. මීළඟට සහතිකය පිරිනැමෙන්නේ හර්ෂී රසංගා. වෙනිදාට මේ අය අතුරින් කෙනෙකුට නිලිය ලෙසින් අභිෂේක ලබා. මිලක සම්මාන සහතික පත්‍රය පිරිනැමෙන්නේ සෙව්වන්දි නයනතාරා. හොඳයි. මේ අය සමගින් 15 දෙනෙක් මේ වන විට ජනප්‍රිය කාණ්ඩයේ ඉහළින්ම මනාපතර රැඳී සිටිනවා. ඒ අතර ශාලිනී ප්‍රනාන්දු, අනුරාධා ඉරිසිංහ, නායනතාරා වික්‍රමාරච්චි, ශරත්
पूजानि भाग्या गीत्मा भंडार दिनांशी प्रियसार मिशेल गिल्हारा माधवी वत्सला तारिंडी फर्नांडो ඒ අතර සිටිනවා එමෙන්ම සුමති සම්මාන සඳහා ජනප්‍රිය කාණ්ඩයට අයත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට සිය මනාප ලබා දීමේ පහසුව දෙසා Android දුරකථන ජාලාවලින් පහසුවෙන් යොදාගත හැකි ඇප් එකක්ද මෙහිදී එළි දැක්වුණා. ශ්‍රී ලංකාවේ අයට මෙන්ම විදේශ රටවල සිටින අයටද පහසුවෙන් තමා කැමති පුද්ගලයා මෙම සුමති සම්මානලාභී කිරීමට තම දායකත්වය දක්වන්න පුළුවන්. ඇප් එක හරහා ඔබ පළ කරන එක් මනාපයකට ලකුණු 3ක් හිමි වනු ඇති. එමෙන්ම ඔබේ දුරකථනයෙන් ඔබ කෙටි පණිවුඩයක් යොමු කරන්නේ නම් ඒ හරහා ඔබ හිත්ගත් කලා ශිල්පියා හෝ ශිල්පිනිය ටෙලිනාට්‍යයට ලකුණු 10ක් හිමි වනු ඇති.